ආයිබෝවන් කියලා අපේ ඔබ සියලු දෙනාම ඊටම සාදරයෙන් යලිත් වතාවක් පිළිගන්නවා accounting with Buba කියන අපේ YouTube group එකට. අද අපි උත්සාහ කරන්නේ කල්බදු ප්‍රමිතියට අදාළව. ඔයගොල්ලෝ දන්නවා මේ කල්බදු ප්‍රමිතිය මෑත කාලීනව වෙනස් වුණා. වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ SLFRS 16 කියන කල්බදු ප්‍රමිතිය. අතරම අපේ උත්සාහය කල්බදු ප්‍රමිතිය ආශ්‍රිතව උසස් පෙළ විභාගයේදී හා ඒ සමගාමී විභාගයකදී ඉදිරිපත් වන ගැටලුවකට උත්තර ලියන තැනට ඕගොල්ලන්ව ගෙනෙන එක. එහෙම නැතුව වැරදි විදිහට අවබෝධ කරගන්න එපා. මේ උත්සාහයේ SLFRS 16 කියන කල්පතු ප්‍රමිතිය උගන්වන එක නෙවෙයි. ඒ ප්‍රමිතිය ආශ්‍රිතව විභාගයේදී විශේෂයෙන්ම සමාගම් ගානේ එන අනිවාර්ය ගැළපිල්ල කරගන්න හැටි සහ කෙටි ප්‍රශ්න පත්‍රයේදී ගානක් දුන්නොත් ඒ ගාන විසඳගන්නේ කොහොමද කියන තැනට ඕගොල්ලෝම ගේන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ කෙටි වීඩියෝව හරහා. කෙටි කිව්වට ඉතින් මේක එක ගානක් හදලා ඒ ගානේ උත්තරත් එක්ක සාකච්ඡා කරද්දී ඒක ටිකක් දීර්ඝ දෙයක් වෙන්නටත් ඉඩ තියෙනවා. හරි අපි බලමු. එතකොට දැන් මේක කතා කරද්දී අපිට මුලින්ම යම් දල අවබෝධයක් තියෙන්නට එපා කල්බද්දක් කියන්නේ මොකක්ද කියලා නේ. දැන් කල්බද්දකට මේ ප්‍රමිතිය දෙන නිර්වචනයක් තියෙනවා. නමුත් ඇත්තටම අපි නිකන් අර භාවිතයේදී කල්බද්දක් කියන්නේ මොකක්ද කියන එක ගැන චුට්ටක් කතා කරමුකෝ. මේ කල්බද්දකට ඉංග්‍රීසියෙන් කියන්නේ ලීසින් කියලා. ගමේ ගොඩේ භාෂාවෙන් මොකක්ද කියන්නේ? ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ ෆිනෑන්ස් කියලා. දැන් ඔයගොල්ලන්ට ඔය මතකද ඔය ගෙවල් වල දැන් ඔයා හිතන්නකෝ ඔයගොල්ලන්ගේ ගෙදරට අල්ලපු ගෙදරට ගෙනවා ඩිමෝ බට්ටෙක්. එහෙම ඩිමෝ බට්ටෙක් එහෙම ගෙනාවම සමහර වෙලාවට ඔයාලගේ අම්මලා කියනවා ඔය යක්කුවේ ලොරිය ගෙනල්ලා තියෙන්නේ ෆිනෑන්ස් කරලානේ. ඔවුන්ට ෆිනෑන්ස් වාරිකය ගෙවා ගන්න බැරි වුණාම ඔය ලොරිය අරන් යයි. ලීසින් කම්පැනි ඔය ලොරිය අරන් යයි. ෆිනෑන්ස් කරලානේ ගෙනල්ලා තියෙන්නේ. අන්න. එහෙනම් ඔය ගමේ ගොඩේ භාෂාවෙන් ෆිනෑන්ස් කියපු. නියම සිංහල භාවිතයෙන් කල්බතු කියපු. ඉංග්‍රීසියෙන් ලීසින් කිව්වේ මොකක්ද කියන එක ගැන දැන් චූටි අදහසක් ඔයාට එනවා. ඒ කියන්නේ අපි කිසියම් වත්කමක් අත්පත් කරගන්නවා සල්ලි දෙන්නේ නැතුව. අපි මොකද කරන්නේ? දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. ඔයාට අවශ්‍යයි ඩිමෝ බට්ටෙක් ගේන්න. අනේ ඩිමෝ බට්ට ලක්ෂ 10ක් වටිනවා. ඔයාගේ අතේ තියෙන්නේ ලක්ෂයයි. ඉතින් ලක්ෂ දීලා ඩිමෝ බට්ට ගේන්න බෑනේ. ඔයා මොකද කරන්නේ? කල්බතු සමාගමක් මැද්දට ගන්නවා. අපි ඩිමෝ බට්ටා ඉන්ට්‍රා ට්‍රේඩර්ස් කියන ආයතනයෙන් නම් මිලදී ගන්නේ. ලීසින් කම්පැනි උදාහරණයක් විදිහට හිතමු සියපත ෆිනෑන්ස් එක නම් ඔයාගේ අතේ තියෙන රුපියල් ලක්ෂ නම් ඔයා සියපත ෆිනෑන්ස් එකට ලක්ෂ දෙනවා. ඒ දෙන ලක්ෂයට අපි කියනවා මූලික ගෙවීම එහෙම නැත්නම් ඩවුන් පේමන්ට් එක කියලා. ඊට පස්සේ සියපත ෆිනෑන්ස් එක මොකද කරන්නේ? සමස්ත මුදලම ගෙවනවා අර මම කියපු ඉන්ට්‍රා ට්‍රේඩර්ස් එකට. ඊට පස්සේ ඉන්ට්‍රා ට්‍රේඩර්ස් එක වාහනේ නිදහස් කරනවනේ. ඒ වාහනේ ඔයාට භාවිතා කරන්න දෙනවා. හැබැයි දැන් වාහනේ පරම අයිතිය තියෙන්නේ කාටද? නෛතික අයිතිය තියෙන්නේ කාටද? සියපත ෆිනෑන්ස් එකට. ඒ ඉතින් සියපත ෆිනෑන්ස් එකනේ සල්ලි ගෙව්වේ ඉන්ට්‍රා ට්‍රේඩර්ස් එකට. හැබැයි වාහනේ භාවිත අයිතිය තියෙන්නේ කාටද? කවුද භාවිතා කරන්නේ? භාවිතා කරන්නේ ඔයානේ. භාවිතා කරන්නේ ඔයා. ඉතින් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? වාරික වශයෙන් අර සියපත ෆිනෑන්ස් එක ගෙවපු ගාන ඔයා සියපත ෆිනෑන්ස් එකට ගෙවනවා. ඉතින් ඕකනේ කල්බද්දක් කියන්නේ. දැන් අතිශය පැහැදිලි. එතකොට ඔය කියන කල්බද්දක මේ බලන්න ප්‍රධාන පාර්ශ්ව කීපයක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කල්බතු දීමනාකරු. කල්බතු දීමනාකරු කියන්නේ මගේ උදාහරණ හැටියට සියපත ෆිනෑන්ස් එක. ඒ කියන්නේ ලීසින් කම්පැනි. ඒතර කල්බතු ගැනුම්කරු. කල්බතු ගැනුම්කරු කියන්නේ මගේ උදාහරණ හැටියට ඔයා මේ වාහනේ ගන්න ඔයානේ. දැන් බලන්නකෝ මේ චිත්‍රය දිහාට චුට්ටක්. කල්බතු ගැනුම්කරු. ඒ කියන්නේ ඔයානේ. ඔයා තමයි භාවිතා කරන පාර්ශ්වය වෙන්නේ. භාවිතා කරන පාර්ශ්වය. ඩිමෝ බට්ට භාවිතා කරන්නේ ඔයානේ. ඒතර කල්බතු දීමනාකරු කියන්නේ කවුද? මගේ උදාහරණ හැටියට සියපත ෆිනෑන්ස් එක. එයා තමයි නෛතික අයිතිය තියෙන්නේ. දැන් ඔය ගෙදර තියෙන ලීසින් කරලාගෙන ආපු බයික් එකක් හරි ත්‍රී වීල් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒකේ පොතේ කොපියක් ගෙදර ඇතිනේ ෆොටෝ කොපියක්. ඒ ෆොටෝ කොපිය අරන් බලන්න. ඒ ෆොටෝ කොපියේ තියෙනවා වාහනේ ඇබ්සලියුට් ඕනර්ෂිප් එක. පරම අයිතිය කාටද තියෙන්නේ? ඒ කියන්නේ නෛතික අයිතිය කාටද තියෙන්නේ? කල්බතු දීමනාකරුට තියෙන්නේ. ඒ කියන්නේ සියපත ෆිනෑන්ස් එකට. හරි දැන් ඉතින් මායි කමනාප වෙන්න එපා මේ සියපත ෆිනෑන්ස් ඉන්ට්‍රා ට්‍රේඩර්ස් වගේ උදාහරණ ගත්තයි කියලා. මේ වගේ උදාහරණ ගන්නේ වෙන කිසිදකට නෙමෙයි. ලංකාවේ මේ පාඩම ඉගෙන ගන්න උත්සාහ කරන දෙයක් නොතේරෙන දරුවන්ට අධ්‍යාපනික වශයෙන් දෙයක් උගන්වන්නට මිසක් වෙන දෙයකට මේ වෙන ආයතන වල නම් පාවිච්චි කළා නෙමෙයි. ඉතින් මේ උදාහරණයක් විදිහට මූල්‍ය සමාගමක නමක් කිව්වට වාහන ගෙන්නන සමාගමක නමක් කිව්වට ඒක ඉතින් මේ අපාගත වන පාප කර්මයක් නෙවෙයිනේ. සමහරව එහෙම හිතනවා. ඔය හිතපුවා. ඉතින් එතකොට මේ චිත්‍රය අපි ආයෙත් බලමුකෝ. දැන් කල්බතු ගැනුම් කරු ඔයානේ. ඔයා මොකද කරන්නේ? ඔයා මේ බලන්න මේ ඊතලයේ පෙන්නන ඔයා මොකද කරන්නේ? වාරික ගෙවනවා.
එතකොට කල්බදු දීමනාකරු ඒ කියන්නේ අර සියපත ෆිනෑන්ස් එක වත්කමේ භාවිතය පාලනය කිරීමේ අයිතිය ඔයාට දෙනවා. වත්කම භාවිතා කරන්නේ ඔයානේ දැන්. නේ තෙල් ගහන්නේ ඔයා, හොදන්නේ ඔයා, හැප්පුණොත් හදාගන්නේ ඔයා. ඒකම එඩිබෝ බට්ටගේ ගිහිල්ලා මොනවා හරි බඩු තොගයක් විකුණලා ඒක ඇතිවන ලාභි භුක්ති විඳින්නේ ඔයා. ඒක නිසා වත්කම භාවිතේ පාලනය කිරීමේ අයිතිය ඔයාට මාරු කරනවා. ඔන්න ඕක තමයි සරලව ලීසින් එකක් කියන්නේ. එහෙම නැත්නම් කල්බද්දක් කියන්නේ. දැන් මින් එහාට මේ ගැන අපි සිද්ධාන්තමය කොටස් කතා කරන්න ගියොත් එහෙම නැත්නම් තියරි කතා කරන්න ගියොත් සිද්ධ වෙන්නේ ප්‍රමිතිය අධ්‍යයනය කරන එක. මම කියවනේ මුලදීම උත්සාහයේ ප්‍රමිතිය අධ්‍යයනය කරන එක නෙවෙයි. උත්සාහයේ ගාණක් හදන එක. ඒකින්ද අපි එක පාරටම යනවා ගාණකට. අපි ගාණකට ගිහිල්ලා බලනවා ගාණ හරහා තියරි අධ්‍යයනය කරන්න. ගාණ හරහා තියරි බලනවා. බලමු අපි එහෙම කරලා මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ නේ. අපි මුලින්ම බලමු ගාණ. හරි. අපිට ගාණක් හොයාගන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරමු බලන්න. කල්බදු ප්‍රමිතියට ආශ්‍රිතව එන ගාණ. හරි මෙන්න ගාන. ඔන්න අපිට ගානක් හම්බුනා. හරි. මොකද්ද ගාන? හෙට්ටිආරච්චි සමාගම. හෙට්ටිආරච්චි සමාගම 2019 4 දින යන්ත්‍රයක් කල්බතු ක්‍රමයට අත්පත් කරගන්නා ලදී. යන්ත්‍රය ගත්තේ මොන ක්‍රමයටද? කල්බතු ක්‍රමයට. හරි දැන් ඔයා දිනේට අවධානයක් දෙන්න ඕන පුතේ. කවද්ද දිනේ? 2019 අප්‍රේල් 1. ඒ සම්බන්ධයෙන් පහත තොරතුරු සපයා ඇත. 2019 අප්‍රේල් 1 සිදු කළ මූලික ගෙවීම ලක්ෂ 2යි. ඒ කියන්නේ දැන් ඔය කල්බතු ක්‍රමයට වත්කමක් අත්පත් කරගද්දි තනිකර සල්ලි ගෙවන්නෙම නැතුව ගේන්න බෑනේ. අර මගේ ඩිබෝ බට්ට උදාහරණෙත් මං කිව්වනේ ඔයාගේ අතේ රුපියල් ලක්ෂයක් තිබ්බ ඒ ලක්ෂය දුන්නයි කියලා. අන්න ඒ විදිහට ඒ ආරම්භක දවසේදී කරන යම් ගාණක් අපි අතේ තියෙන යම් ගාණක් අපි ගෙවනවා. අර ඒ අතේ තියෙන අපි ගෙවන අවම ගාණ ඒක තමයි මූලික ගෙවීම කියලා කියන්නේ. එහෙම නැත්නම් ඩවුන් පේමන්ට් එක කියන්නේ. ඒ කියන්නේ කල්බද්ද ගන්න දවස් ඒ කල්බද්ද ක්‍රමයට මේ වත්කම අත්පත් කරගන්න වෙලාවේ බදු ගැනුම්කාරයා වෙච්ච මම කීයක් හරි ගෙවනවා. ඒ ගෙවන ගාන තමයි මූලික ගෙවීම කියන්නේ ලක්ෂ 2. දැන් ඔයාලට මතකයි 19 4 1 ගත්තේ. එදා ඔන්න ලක්ෂ 2ක් ගෙව්වා. ඊට පස්සේ 2020යි 3යි 31කින් ආරම්භ කර 19 4 1 ගත්තේ 20යි 3යි 31කින් ආරම්භ කර ගෙවිය යුතු වාර්ෂික වාරිකයක වටිනාකම 80යි. මොන වාරිකයකද? වාර්ෂික වාරිකයක. දැන් ඕක කියපු ගමන් කෙනෙක් අහන්න පුළුවන් සර් දැන් මේ අපේ ගෙවල් වලත් තියෙනවා ඩිමෝ බට්ටෝ තියෙනවා 3 වීල් තියෙනවා බයික් තියෙනවා ලීස් කරලා අපි අවුරුද්දක් ගානේ නෙවෙයි වාරිකය ගෙවන්නේ. අපි මාසේ ගානේ ගෙවනවා. ඒතර ඇයි මෙතන විතරක් මේ අවුරුද්දක්? ළමයි මෙහිමයි. උසස් පෙළ මට්ටමේ සරල ගාණක් හදන්න අවශ්‍ය නිසායි ඔයාට වාර්ෂික වාරිකයක් කියලා දීලා තියෙන්නේ. ඇත්තටම පුතේ ප්‍රායෝගික තත්ත්වයේදී ලංකාවේ ලීසින් වල වාර්ෂික වාරික නෙමෙයි ගෙවන්නේ මාසික වාරික තමයි ගෙවන්නේ. නමුත් ඉතින් උසස් පෙළ මට්ටමේදී වගේ ඉදිරිපත් වන ගාණක තියෙන්නේ වාර්ෂික වාරික. ඒක නිසායි අපි වාර්ෂික වාරික කියලා යන්නේ. හොඳයි. ඒක පැහැදිලි. එහෙනම් අවුරුද්දට කීයද වාරිකය ගෙවන්නේ? 80000යි. කවද්ද පටන් ගන්නෙ? 2020 3යි 31. කවද්ද අපි මේක ගත්තේ? 19 4යි 1. ඒක පැහැදිලි. කල්බතු කාලයේ වර්ෂ 4යි. අවුරුදු 4යි වාරික ගෙවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ 2020 අප්‍රේල් 1 දින කල්බතු ගැනුම්කරු දරා ඇති මූලික ඍජු පිරිවැය 10000යි. මෙතන අපි චූටි වෙනසක් කරන්න වෙනවා. 2020 4යි 1 නෙමෙයි. අපි ඒක හදාගමු 2019 4යි 1 කියලා. 2019 4යි 1 නේ අපි මේ වත්කම අත්පත් කරගත්තේ. ඒ අත්පත් කරගත්තු දවසේ කල්බතු ගැනුම්කරු දරනවා මූලික ඍජු පිරිවැය 10000. දැන් කෙනෙක් අහන්න පුළුවන් මොනවද මේ මූලික ඍජු පිරිවැය කියලා කියන්නේ? මූලික ඍජු පිරිවැය කියන්නේ දැන් මේ ගන්න යන්ත්‍රයන්නේ අරන් තියෙන්නේ. මේ යන්ත්‍රය මේ ඔයාලට පේනවනේ මේ ගානේදී අපි අත්පත් කරගත්තේ මොකද්ද? යන්ත්‍රයක් තමයි අත්පත් කරගෙන තියෙන්නේ මේ යන්ත්‍රයක්. ඉතින් ඔන්න ඔය කියන යන්ත්‍රය දැන් ව්‍යාපාර ස්ථානයට ගේන්න ඕන, ගෙනල්ලා සවි කරන්න ඕනේ නේද? අන්න ඒ වගේ මූලික දේවල් වෙනුවෙන් දරන ඍජු පිරිවැය තමයි මූලික ඍජු පිරිවැය කියන්නේ. ඔයගොල්ලෝ LKS 16 කියන පාඩමෙත් ඉගෙනගෙන තියෙනවා. වත්කමක් භාවිත තත්ත්වයට පත් කරන කන්දරන සියලුම වියදම් වත්කමේ පිරිවැය විදිහට සලකනවායි කියලා. අන්න ඒ වගේ දරන මේ ඍජු පිරිවැයක් තමයි මේ 10000 කියන්නේ. අර මං කියනවා වගේ ස්ථාපිත කිරීමේ වියදම්, සවි කිරීමේ වියදම්, ගෙනීමේ වියදම් වගේ දේවල්. ඊට පස්සේ කල්පද්දී ගම්ම්‍ය පොලි අනුපාතය 110යි. දැන් බය වෙන්න බෑ බුදුම්මෝ ජීවිතයට හපු නැති වචනය ගම්ම්‍ය පොලි අනුපාතය. වචනේ අමතක කරන්න පොලි අනුපාතය 110යි. පැහැදිලි කතාව. සියල්ල සරලව. ඒ පොලි අනුපාතය 110 යටතේ වාර්ෂික වට්ටම් සංඛ්‍යා වට්ටම් සාධකයක් දීලා තියෙනවා. EI කියන එක අපි පස්සේ කතා කරමු. ඊට පස්සේ කියනවා කල්පතු කාලයේ අවසානයේ වත්කම ගැනුම්කරුට මාරු වේ. දැන් ඔයා නම් මේ වත්කම ගත්තේ කල්බතු කාලේ ඉවර වුණාම වත්කම ගැනුම්කරුට මාරු වෙනවා. ඔයාට මේ වත්කම හම්බ වෙනවා. දැන් ඔයා මගෙන් අහයි එහෙම කල්බතු කාලේ ඉවර වෙලා දැන් අපි සාමාන්‍යයෙන් ගෙවල් වල ඔය ලීස් කරලා ගන්න වාහන එහෙමනම් කල්බතු කාලේ ඉවර වුණාම ඉතින් අයිති අපිට හම්බ වෙනවනේ.
එහෙම හම්බෙන්නේ නැති ඒවාක් තියනවාද? ඔව් ඔව් පුතේ හැම එකකම හම්බෙන්නේ නැහැ. සමහර කල්බදු ගිවිසින් වලට අනුව කල්බදු කාලයේ අවසානයේදී කල්බදු වත්කමේ අයිතිය බදු ගැනුම්කාරයට හම්බෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ ගානේදී හම්බෙනවා. ඒකම යන්ත්‍රයේ සුන්බුන්නගේ 60000ක් කියනවා. ඵලදායී ජීව කාලය වසර 5ක් කියලාත් කියනවා. දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ ඵලදායී ජීව කාලය කීයද? වසර 5යි. කල්බදු කාලය කීයද තිබ්බේ? කල්බදු කාලේ තිබ්බේ අවුරුදු 4යි. right. දැන් අපෙන් අහන දේවල් මොනවද? කල්බදු වගකීමේ මූලික වටිනාකම ගණනය කරන්න. හරි. දැන් අපි එකින් එකට අධ්‍යයනය කරමු. මේ බලන්න මොකද්ද මුලින්ම අහන්නේ කල්බදු වගකීමේ මූලික වටිනාකම. එහෙනම් පුතේ අපි දැන් දැනගෙන ඉන්න ඕනේ කල්බදු වගකීමේ මූලික වටිනාකම කියන්නේ මොකක්ද කියලා නේද? කල්බදු වගකීමේ මූලික වටිනාකම කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. හරි. අපි බලමු. මොකක්ද කල්බදු වගකීමක මූලික වටිනාකම කියන්නේ කියලා. මේ බලන්න. මේ දම් පාටින් දාලා තියෙන කීත පැහැදිලිව කියනවා නේද? කල්බදු වගකීම කල්බදු ගෙවීම් වල ඒ කියන්නේ කල්බද්ද ආරම්භ කරන දින සිදු කරන ගෙවීම් හැර. දැන් මේ ගානේදී වාට මතකද කල්බද්ද ආරම්භ කරපු දවසේදී ගෙව්වා නේද ලක්ෂ 2ක්. ගෙව්වා නේද ලක්ෂ 2ක්. මතක නැත්නම් අපි ආයෙ වතාවක් ගිහින් බලමු. කල්බද්ද ආරම්භ කරන දවසේ ලක්ෂ 2ක් ගෙව්වද නැද්ද කියලා. ගෙව්වා නෙමෙයි. මේ බලන්න. 2019 4 සිදු කළ මූලික ගෙවීම රුපියල් 2 ලක්ෂයයි. මෙන්න මේ කියන මූලික ගෙවීම හැර එහෙම නේද කිව්වේ? බලමු ගිහිල්ලා එහෙමද කියන්නේ කියලා කල්බදු වගකීම ගණනය කරන හැටි ගැන කියද්දි එහෙමද කියන්නේ කියලා. මම හයිලයිට් උත් කරා. ඔව් මේ කල්බදු වගකීම කල්බදු ගෙවීම් වල. හැබැයි වරහන් ඇතුළේ කියනවා කල්බද්ද ආරම්භ කරන දින සිදු කරන ගෙවීම් හැර. අන්නරල කියන ලක්ෂ 2 හැර වර්තමාන අගයට මිනුම් කළ යුතුය. මොන අගයටද? වර්තමාන අගයට. එහෙනම් කල්බද්ද ගන්න දවසේ කරපු ගෙවීම් හැර සෙසු ගෙවීම් කියන්නේ මොනවද? ඒ කියන්නේ ඉතින් මාසිකව ගෙවපු වාරිකනේ. මාසිකව ගෙවපු වාරික. කල්බදු වගකීම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට මිනුම් කළ යුතුය. හැබැයි කල්බදු ගෙවීම් කියන එක ඇතුලේ කල්බද්ද ආරම්භ කරපු දවසේ සිද්ධ කරන ගෙවීම් අන්තර්ගත වෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන කාරණේ? එහෙනම් වර්තමාන අගයට මිනුම් කළ යුතුය. දැන් මොකද්ද මේ වර්තමාන අගය කියලා කියන්නේ? මේ බලන්න. මේගොල්ලෝ එක වාරිකයක් ගෙවන්නේ කීයක් විදියටද ගෙවන්නේ? එක වාරිකයක් ගෙවන්නේ රුපියල් 80000 ගානේ ගෙවනවා. කවද ඉඳන්ද ගෙවන්නේ? 2020යි 3යි 31 ඉඳන් වාරිකයක් ගෙවනවා රුපියල් 80000 ගාන. දැන් පුතේ ඔයා හිතන්න මෙන්න මෙහිම. මේ දැන් ඔයා ගෙවනවා රුපියල් 80000ක් කාට හරි. මේ දැන් ගෙවන රුපියල් 80000ක වර්තමාන අගය කීයද? ඔයා යකාගේ ප්‍රශ්නයක් නහන්නේ. දැන් කාට හරි ගෙවන රුපියල් 80000ක් අහනවා. ඒකේ දැන් වටිනාකම කීයද කියලා. හරියට නිකන් කහයිරේ පාට කුමක්ද කියලා ඇහුවා වගේ. කහයිරේ පාට කහනේ. සුප්‍රසිද්ධ ජූලි වැඩ වර්ජනයේ පැවතියේ කුමන මාසයේද? ජූලිනේ. ඒ වගේ මං අහනවා දැන් ගෙවනවා කාට හරි 80000ක්. ඒ 80000 අද වටිනාකම කීයද? ඉතින් 80000යි නේ. දැන් ගෙවන මුදලක දැන් වටිනාකම දැන් වගේ 80000යි. හැබැයි අද ඉඳලා අවුරුද්දකට පස්සේ ඔයා ගෙවනවා රුපියල් 80000ක් කාට හරි. ඒ 80000 අද වටිනාකම කීයද? එහෙම කියපුවම කෙනෙකුට තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතන්න. ඔයාගේ අතට අද රුපියල් 80000ක් දීලා කියනවා මේ 80000ට ඇඳුම් අරන් එන්නයි කියලා. ඔයා ගිහිල්ලා එක ෆැෂන් බග්සි IB යා ලංකාවේ තියෙනවනේ ඇඳුම් කඩ නේද? ඒ ඇඳුම් කඩ 84000ක විතර ඇවිදලා එක ඇඳුම් කඩ තියෙනවනේ. නන්නෝ කිව්වයි කියලා අනිත් අමනාප වෙන්න එපා. ඔයාලා ගිය තැන්වල ඇඳුම් ගන්නවා. එතකොට ඔයාට මම අද ඉඳලා තව අවුරුද්දකට පස්සේ 80000ක් දීලා කියනවා දැන් මේ 80000ටත් ඇඳුම් ගන්න. මගේ පුතේ ඔයා අද ගත්තු ඇඳුම් ප්‍රමාණය මෙතන ඉඳලා අවුරුද්දක් ගියාට පස්සේ 80000කින් ගත්ත හැකිද වාට? ගන්න බෑනේ. වාට සිද්ධ වෙන්නේ ඊට වඩා අඩුවෙන් ඇඳුම් ගන්න. මම මෙතන ඉඳලා අවුරුදු 5කට පස්සේ වාට 80000ක් දීලා කිව්වොත් ඇඳුම් ගන්න කියලා. අද ගත්තු ඇඳුම් තුගේ වාට අවුරුදු 5කට පස්සේ ගන්න බෑ. ඊට වඩා අඩුවෙන් ගන්න වෙන්නේ. ඇයි? මුදලේ කාල වටිනාකම එන්න අඩු වෙනවා. ඕගොල්ලෝ අහලා ඇති. දැන් මම අහලා තියෙනවා. අපේ කිරියම්ම ඉස්සර කියනවා. රුපියලක් අරගෙන පොලේ ගිහිල්ලා පොලේ බඩු ටිකක් අරගෙන කඩලත් අරගෙන සරුවතුත් බීලා දේවාලෙට පඳුරුත් දාලා තව ගෙදරෙද්දි 725කුත් ඉතිරි කරන් ආවයි කියලා. ඒ මීට අවුරුදු මං හිතන්නේ 75කට 80කට උබ්බෙන්. අද රුපියලක් අරන් පොලේ ගිහිල්ලා ඌව කළ හැකිද?
කරන්න බෑ. ඇයි මුදලේ කාල වටිනාකම අඩු වෙනවා. එහෙනම් වර්තමාන අගය කියන එකෙන් අදහස් කළේ මෙතන ඉඳලා අවුරුද්දකට පස්සේ ගෙවන 80000ක අද අගය කීයද? මෙතන ඉඳලා අවුරුදු 2කට පස්සේ ගෙවන 80000ක අද අගය කීයද? මෙතන ඉඳලා අවුරුදු 3කට පස්සේ ගෙවන 80000ක අද අගය කීයද? මෙතන ඉඳලා අවුරුදු 4කට පස්සේ ගෙවන 80000ක අද අගය කීයද? අන්න ඒකට තමයි කියන්නේ වර්තමාන අගය කියලා. එහෙනම් අපිට ඊටාම පැහැදිලිව කියනවා මොකද්ද පළවෙනි එක? කල්බදු වගකීමේ මූලික වටිනාකම ගණනය කරන්න. ඔන්න පළවෙනි උත්තරේ. පළවෙනි ප්‍රශ්නේ කල්බදු වගකීමේ මූලික වටිනාකම. එතකොට අපේ තියරියේ කියනවා කොහොමද කල්බදු වගකීමේ මූලික වටිනාකම හොයන්නේ? කල්බදු වගකීම කල්බදු ගෙවීම් වල වර්තමාන අගයට මිනුම් කළ යුතුයි. එහෙමනම් දැන් අපි ගාන හදලා බලමු. මේ බලන්න. කල්බදු වගකීමේ වටිනාකම ගණනය කරන්න පුතේ මෙන්න මේ විදිහට. අපිට තියෙනවා වර්ෂ 1 2 3 4. ඒ අවුරුදු වල අපි වාරිකයේ විදිහට කීයක් ගෙවනවද? මට මතක නම් වාරිකයේ රුපියල් 80000යි නේද? අපිට මතක නෑ වගේ නම් අපි ගිහින් බලමු වාරිකයේ කීයද කියලා හැබැයිට. දැන් සමහරුන්ට එහෙම මතක නෑනේ මට වගේම මතක නෑ සමහරුන්ට. මේ බලන්න. වාර්ෂික වාරිකයක වටිනාකම 80000යි. එහෙනම් පළවෙනි අවුරුද්දේදී අපි 80000ක් ගෙවනවා. දෙවෙනි අවුරුද්දේදීත් 80000ක් ගෙවනවා. තුන්වෙනි අවුරුද්දේදීත් 80000ක් ගෙවනවා. හතරවෙනි අවුරුද්දේදීත් 80000ක් ගෙවනවා. හැබැයි මේ ගෙවන 80000 ඒ වගේ මොන වටිනාකමටද කල්බදු වගකීම හඳුනාගන්නේ? වර්තමාන අගයට තමයි හඳුනාගන්නේ. වර්තමාන අගයට තමයි හඳුනාගන්නේ. දැන් අපිට වර්තමාන අගය අපි කොහොමද හොයාගන්නේ? ප්‍රශ්නයන්නේ. පුතේ අපි වර්තමාන අගය හොයාගන්නේ මෙන්න මේ විදිහට ගෙවන වාරික වැඩි කරනවා වට්ටම් සාධකේ. දැන් ඔයාලා කොහින්ද මේ වට්ටම් සාධකයේ ගත්තේ? මේ බලන්න මේ ගානේ දෙනවනේ වට්ටම් සාධකයේ මේ වසර එකේදී 110 පොලි අනුපාතයට තේ වට්ටම් සාධකයේ 0.909යි. හරි. ඒ කියන්නේ අද රුපියලක් මීට අවුරුද්දකට පස්සේ වටින්නේ 790යි ගාණක්. අද රුපියලක් මීට අවුරුදු 2කට පස්සේ වටින්නේ 782යි. අද රුපියලක් මීට අවුරුදු 3කට පස්සේ වටින්නේ 775යි. අද රුපියල මීට අවුරුදු 4කට පස්සේ වටින්නේ 768යි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වට්ටම් සාධකයෙන් කියන්නේ. වට්ටම් සාධකයේ උසස් පෙළ ගානකදී පුතේ අපිට දෙනවා. එහෙනම් ඒක එන හැටි ගැන වැඩි හිතන්න යන්න එපා. ඒවා මීට පස්සේ විවිධ අධ්‍යයනයන් හිදී වාට විශ්වවිද්‍යාල මට්ටමේ සහ අනිකුත් වෘත්තීය පාඨමාලාවලදී අධ්‍යයනය කළ හැකියි. එහෙනම් අපි වර්තමානයේ කොහොමද හොයන්නේ? ගෙවන වාරිකය මේ දීලා තියෙන වට්ටම් සාධකයෙන් ගුණ කරනවා. දැන් මෙතනදී මේ 80000 මම වැඩි කරනවා 0.909. එතකොට වාට උත්තරයක් එනවා. අන්නේ එන උත්තරේ තමයි වර්තමාන අගයේ විදිහට අපි සලකන්නේ. මම හිතන්නේ මගේ මේ ගානේ මේ තියෙන සෙල් එකේ පොඩි දෝෂයක් තියෙනවා. අපි මේ සෙල් එක නම්බර්ස් වලට පරිවර්තනය කරගමු. කරගෙන අපි බලමු අපිට උත්තරයකට එන්න පුළුවන්ද කියලා. 80000 නේද? වැඩි කරනවා 0.909. ඔව්. එතකොට අපිට උත්තරයක් එනවා. ඒන උත්තරේ තමයි වර්තමාන අගය වෙන්නේ. කීයද එන්නේ? 72720ක් තමයි උත්තරේ. උත්තරේ කියන්නේ පළවෙනි අවුරුද්දට එන ගාන. හරි. එතකොට අපි ඔය කරපු වැඩේම දෙවෙනි අවුරුද්දට, තුන්වෙනි අවුරුද්දට, ඒකව හතරවෙනි අවුරුද්දට අපි කරගෙන යනවා. හරි අපි කරමු. අපි දෙවෙනි අවුරුද්දට කරනවා. මොකද්ද කරන්නේ? මේ 80000 වැඩි කරනවා කීයෙන්ද? 0.822යි. බලමු අපිට උත්තරයක් එයිද කියලා. නෑ. අපි යලිත් උත්සාහ කරනවා. 80000 වැඩි කරනවා 0.822යි. ඔන්න එනවා 66080. ඊට පස්සේ අපි මොකද කරන්නේ? 80000 වැඩි කරනවා 0.75යි 60080. ඊගාවට ආයෙත් අපි 80000ක් ගෙවනවානේ. ඒක නිසා ඒ ගෙවන 80000 අපි වැඩි කරනවා 0.683. එතකොට වට්ටම් සාධක වලින් වැඩි කරනවා. මෙන්න මේ විදිහට මේ වට්ටම් සාධක වලින් අපි ගුණ කරලා ගන්න අගයන් ටික අපි එක්කහු කරනවා. ඒ කියන්නේ 72720 ධන, 66080 ධන, 60080 ධන, 54640. කීය දෙන උත්තරේ 253520යි. එහෙනම් අපේ එක්සැමින අහන පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ හොයාගත්තා.
කල්බදු වගකීමේ වටිනාකම ගණනය කළා. කීයද කල්බදු වගකීමේ වටිනාකම? 2,53,520යි. එහෙනම් අතිශය පැහැදිලි කොහොමද කල්බදු වගකීම හොයන්නේ කියලා. ගෙවන කල්බදු වාරිකවල. හැබැයි ආරම්භය කරන මූලික ගෙවීම හැර. ගෙවන කල්බදු වාරික අදාළ පොලී අනුපාතයේ යටතේ දීලා තියෙන වට්ටම් සාධකයෙන් ගුණ කරපුවාම ඔයාට එනවා වර්තමාන අගය. අන්නේ කියන වර්තමාන අගයන්ගේ එකතුව තමයි කල්බදු වගකීම කියලා කියන්නේ. එහෙනම් මේ ගානේදී කල්බදු වගකීම කීයද? 2,53,520යි. මම විශ්වාස කරනවා ඒක ඔයගොල්ලන්ට වැටහෙන්නට ඇතයි කියලා. ඊට පස්සේ අපි බලමු ගානී ඊගාවට අහන්නේ මොකක්ද කියන කාරණේ. රයිට් මේ බලන්න අපි හිතේ ගාන මෙතනනේ කල්බදු වගකීමේ මූලික වටිනාකම ගණනය කරා. ඊගාවට අපිට කියනවා භාවිත අයිතිය සහිත වත්කම හඳුනාගත යුතු වගේ. දැන් පුතේ මට තව දෙයක් කියන්නට තියෙනවා. මේ වර්තමානයේදී මේ කල්බදු ක්‍රමයට අත්පත් කරගන්න වත්කම් වලට අපි කියන්නේ භාවිත අයිතිය සහිත වත්කම් කියලා. ඔය ඒ කාලේ නම් කිව්වේ ඒවට කල්බදු වත්කම කියලා. වර්තමානයේ කියන්නේ මොකක්ද? භාවිත අයිතිය සහිත වත්කම කියලා. දැන් අපෙන් එක්සැමින අහන ඊගා ප්‍රශ්නේ තමයි මේ භාවිත අයිතිය සහිත වත්කම මම මේ දම් පාටින් පාට කළේ හඳුනාගත යුතු අගය කීයද කියන එක. දැන් එහෙනම් දැන් අපිට සිද්ධාන්තමය දැනුමක් අවශ්‍යයි. භාවිත අයිතිය සහිත වත්කම ඉස්සර භාවිතය හැටියට නම් කල්බදු වත්කම ඇතුලේ මොනවද ඇතුළත් කරන්නේ කියන වග. හරි. එතකොට අපි ඒක බලමු අපිට තියරි කොටසක් තියෙනවාද කියලා. ඔව් මේ තියෙන්නේ. භාවිත අයිතිය සහිත වත්කමක පිරිවැය තුල ඇතුළත් කරන දේ. මොනවද? අංක 1 කල්බදු වගකීමේ මූලික මිනුම්කරණය කරන ලද වටිනාකම. ඒ කියන්නේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. ඒ කියන්නේ අපි දැන් මොහොතකට පෙර හදපු එක. නේද? එහෙනම් ඔන්න අපි පළවෙනි එක මම ටිකක් පාට කරන්නම්. අපි දන්නවා භාවිත අයිතිය සහිත වත්කම් ඇතුලේ දාන්න ඕන අංක 1 තමයි කල්බදු වගකීමේ අගය. හරි අපි ගිහින් දාමු. දැන් කල්බදු වගකීමේ අගය අපි මීට කලින් ගණනය කළානේ පළවෙනි පියවරේදීනේ. මෙන්න භාවිත අයිතිය සහිත වත්කම ලෙස හඳුනාගත යුතු වටිනාකම අංක 1 තමයි මොකද්ද පළවෙනි එක මේ කල්බදු වගකීමේ අගය. දැන් කීයද අපේ ගානේ කල්බදු වගකීමේ අගය? 2,53,520යි. මේ අපි මොහොතකට කලින් ගණනය කරපු 2,53,520. ඔන්න අපි ඒක ලියුවා. ඊගාවට මොනවද තියෙන්නේ? අපි ආයෙත් යන් අපේ සිද්ධාන්තමය දැනුමට. මේ බලන්න. ඊගාවට මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? කල්බදු වගකීම තුල මොකක්ද අන්තර්ගත වෙනවා? කල්බදු වත්කම තුල ඊගාවට අන්තර්ගත වෙන්නේ. කල්බද්ද ආරම්භ කරන දින හෝ ඊට පෙර සිදු කරන ගෙවීම. කල්බද්ද ආරම්භ කරන දින. හරි ඊට කලින් හරි කරන ගෙවීම. දැන් අපේ ගානේ තියෙනවද කියලා බලන්න කල්බද්ද ආරම්භ කරපු දවසේ මොනවා හරි ගෙවීමක් කරලා. මේගොල්ලෝ කියන යම් දිර දීමනාවක් ලැබුණේ නම් ඒක අඩු කරන්න ඕනේ. හරි උදාහරණ මූලික ගෙවීම. අපේ ගානේ මූලික ගෙවීමක් තියෙනවා. කල්බද්ද ආරම්භ කරපු දවසේ මූලික ගෙවීමක් කළා. කීයක්ද හැබැයි අපි කරපු මූලික ගෙවීම? මතක නැත්තම් මේ බලන්න. මතක නැත්නම් අපි ආය පහු ගානට ගිහිල්ලා බලමු මූලික ගෙවීම කීයද කියලා. මේ බලන්න. මෙන්න මූලික ගෙවීම. එහෙනම් කීයද මූලික ගෙවීම? ලක්ෂ 2යි. එහෙනම් කල්බදු වත්කමේ අගය ඇතුලේ මූලික ගෙවීම තිබිය යුතුයි. කීයද මූලික ගෙවීම? ලක්ෂ 2යි. එහෙනම් අපි ගාන හදන තැනට ගිහිල්ලා දාමු මූලික ගෙවීම දාන්න ඕන. කීයද මූලික ගෙවීම? ලක්ෂ 2යි. ඔන්න අපි දැම්මු. මූලික ගෙවීම ලක්ෂ 2යි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මොනවද කල්බදු වත්කමක අගය තුල අන්තර්ගත විය යුතු? අපි ආයෙත් වතාවක් ගානට ගිහිල්ලා බලමු. ගානට මේ සිද්ධාන්ත කොටස් වල බලමු. මේ බලන්න. කල්බදු ගැනුම්කරු දරා ඇති යම් මූලික ඍජු පිරිවැය. මොනවද මූලික ඍජු පිරිවැය කිව්වේ? මං කියවනේ අර යන්ත්‍රයක් සම්බන්ධයෙන් ඒක ගෙනල්ලා ස්ථාපිත කරන්න දරන වියදම් ඒ වගේ දේවල්. බලන්න මෙතන උදාහරණ දෙනවා. භාවිත තත්ත්වයට ගෙනකන් දරන වියදන්නේ නීතිඥ ගාස්තු, තක්සේරු ගාස්තු, ලිපි ලේඛන ගාස්තු. ඔය වගේ දේවල් තමයි මූලික ඍජු පිරිවැය කියලා කියන්නේ. හරි. අපි බලමු බලන්න මොනවා හරි මූලික ඍජු පිරිවැයක් අපේ ගානේ තිබ්බද කියලා. අපේ ගානේ තිබ්බද කියලා බලන්න මූලික ඍජු පිරිවැයක් තියෙනවද? ඔව් තියෙනවා මේ 2019 4 කල්බදු ගණුම්කරු දරා ඇති මූලික ඍජු පිරිවැය 10000යි. එහෙනම් මේ මූලික ඍජු පිරිවැය වත්කමේ අගය තුල අන්තර්ගත විය යුතුයි. වත්කමේ අගය තුල අන්තර්ගත විය යුතුයි. එහෙනම් අපි දාමු මූලික ඍජු පිරිවැය. කීයද මූලික ඍජු පිරිවැය? 10000යි. 10යි 3යි 10000යි. ඔන්න අපි මූලික ඍජු පිරිවැය අන්තර්ගත කළා කල්බදු වත්කමේ අගය තුල. හරි. ඊට පස්සේ ගිහින් බලමු තවත් මොනවා හරි තියෙනවද කියලා සිද්ධාන්තවල. සිද්ධාන්තවල තවත් මොනවා හරි තියෙනවද කල්බදු වත්කමේ අගය ඇතුලේ? ඔව් මේ තව තියෙනවා. කල්බදු ගිවිසුමේ කොන්දේසි වලට අනුකූලව
මේ බලන්න අන්තිම හතරවෙනි එක. කල්බදු ගිවිසුමේ කොන්දේසි වලට අනුකූලව. කල්බද්ද අවසානයේ කල්බද්දට පදනම් වන වත්කම ඉවත් කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය. වත්කම ඉවත් කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැයේ ඇස්තමේන්තු වටිනාකම. වත්කම ඉවත් කිරීම සඳහා දරන්නට සිදුවන පිරිවැයේ ඇස්තමේන්තු වටිනාකමත් කල්බදු වත්කම තුල අන්තර්ගත විය යුතුයි. දැන් පුතේ අපි ගිහින් බලමු. අපේ ගානි එහෙම එකක් තියෙනවද කියලා. වත්කම ඉවත් කරන්නට පිරිවැයක් දැරිය යුතුයි කියලා තියෙනවද හොඳට බලන්න. මූලික ගෙවීම, වාර්ෂික වටිනා වාරික, ඍජු පිරිවැය, පොලි අනුපාතය, වට්ටම් සංඛ්‍යා එච්චරයි දීලා තියෙන්නේ. අපිට දෙන්නේ නැහැ වත්කම ඉවත් කරද්දී දැරිය යුතු පිරිවැය කීයද කියලා මේ ගානේ දෙන්නේ නැහැ. ගාන ඒ සම්බන්ධයෙන් නිහඬයි. එහෙනම් අපි එනවා දැන් ගාන හදපු තැනට. එහෙනම් භාවිතයිතිය සහිත වත්කම ලෙස හඳුනාගත යුතු අගේ වෙන්නේ ඔන්න ඔය කියන ඉලක්කම් ටිකේ එකතුව නේද? අපි බලමු අපිට ඒ ඉලක්කම් ටික එකතුව දෙයිද කියලා. ඔව් දෙනවා. 463520යි. 463520යි. හරි. එහෙනම් අපි යලිත් වතාවක් මතක් කරනවා. කල්බදු වගකීම කොහොමද ගණනය කරන්නේ? හරි ලේසි. ගෙවන වාරිකවල වර්තමාන අගය. ඊට පස්සේ කල්බදු වත්කම වර්තමානයේ කියන විදිහ නම් භාවිතයිතිය සහිත වත්කම. ලෙස අපි හඳුනාගත යුත්තේ මොනවද? එකක් තමයි අර කලින් පියවරේදී හඳුනාගත්තු කල්බදු වගකීමේ වටිනාකම. ඊගාවට ආරම්භක දවසේදී කරන මොනවා හරි මූලික ගෙවීමක් තියෙනවා. ඊගාවට මූලික ඍජු පිරිවැය. ඔය තුනේ එකතුව තමයි කල්බදු වත්කමේ අගය කියලා කියන්නේ. මම විශ්වාස කරනවා අතිශයින් පැහැදිලි දැන් ළමයෙකුට කල්බදු වගකීම ගණනය කරන හැටි, කල්බදු වත්කම අඳුර ගන්න හැටි. ඊට පස්සේ අපිට බලන්න සිද්ධ වෙනවා අපේ ගාන ඊගාව කොටස. මම හිතන්නේ ෂුවර් එකටම අපේ ගාන ඊගාව කොටස වෙන්නේ මොකද්ද? ගිනුම් තියන්නේ කොහොමද කියන එක. මේ බලන්න ලෙජර් ගිනුම්. මෙන්න පුතේ තුන්වෙනි අවස්ථාව. අතිශයින්ම වැදගත් අවස්ථාව. ලෙජර් ගිනුම්. රයිට්. එහෙනම් අපි කොහොමද කල්බද්දක් ලෙජරී ගිනුම් තියන්නේ? දැන් මෙතෙන්දිත් ඔයාට කියන්න දෙයක් තියෙනවා. කල්බද්දක් සම්බන්ධයෙන් ගිනුම් තැබීම පාර්ශව දෙකකට කරන්න පුළුවන්. එක පාර්ශවයක් තමයි කල්බද්ද ගත්තු ඔයා. අපි කියනවා කල්බදු ගැනුම්කරුගේ පැත්තෙන් ගිනුම් තියන්න පුළුවන්. අනිත් කට්ටිය තමයි කල්බද්ද දීපු කල්බදු දීමනකරුවර ලීසින් කම්පැනි පැත්තෙන් ගිනුම් තියන්නත් පුළුවන්. හැබැයි අපි උසස් පෙළ මට්ටමේදී බලාපොරොත්තු වෙන්නේ කල්බද්ද ගන්න ඔයාගේ පැත්තෙන්. ඒ කියන්නේ කල්බදු ගැනුම්කරුගේ පැත්තෙන් ගිනුම් තියන හැටි. හරි. එහෙනම් ගිනුම් තියන්නත් ඒකටත් මොනවා හරි සිද්ධාන්තමය කොටස් ටිකක් තියෙන්න බෑ. කොහොමද ගිනුම් තියන්නේ කියලා නේ. රයිට්. අපි මුලින්ම තියරි අධ්‍යයනය කරනවා. මේ බලන්න මොකක්ද කියන්නේ? ගිනුම් තැබීම සාරාංශ කිරීම. ගිනුම් තැබීම සාරාංශ කිරීම. ඔන්න බලන්න. පළවෙනිම කියනවා කල්බදු වගකීම ගණනය කරන්න. අපි කළානේ. එනම් ගෙවන කල්බදු වාරිකවල වර්තමාන අගය සොයා ගැනීමයි අපි කළා. මේ තුල මූලික ගෙවීම ඇතුළත් නොවන බව සිහියට ගත යුතුයි. හරි අපි එහෙම සිහියට ගත්තා. වාරිකයේ වට්ටම් සාධකයෙන් ගුණකොට වර්තමාන අගය ලබා ගනි. ඔව් එහෙම තමයි ගත්තේ. එය පහත දිත්ත සටහනෙන් ගිනුම් ගත කරන්න. අන්න වැදගත් තැන. එය පහත දිත්ත සටහනෙන් ගිනුම් ගත කරන්න. මොකද්ද මේ? කල්බදු වගකීම තමයි මුලින්ම ගිනුම් ගත කරන්නේ. මොකද්ද දිත්ත සටහන? භාවිතයිතිය ඇති වත්කම් ගිනුම හර කල්බදු වගකීම් ගිනුම බැර. එහෙනම් පුතේ දැන් අපිට සිද්ධ වෙනවා ගිනුම් දෙකක් ගහන්න. එකක් භාවිතයිතිය ඇති වත්කම් ගිනුම, අනිත් එක කල්බදු වගකීම් ගිනුම. එහෙනම් මුලින්ම ගිනුම් ගත කරන්නේ කල්බදු වගකීම. කොහොමද කරන්නේ? භාවිතයිතිය ඇති වත්කම් ගිනුම හර කරනවා. දැන් අපේ ගානේ කල්බදු වගකීම වාට මතකයි 253520යි. අපි බලමු ලෙජර් ගිණුමක් ගහන්න. අගේ මතකන 253520යි. අපි ලෙජර් ගිණුමක් ගහනවා භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම. මේ එහෙනම් භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කරනවා මතකද ගාන 253520යි. හරි. එහෙනම් භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර කරලා අපි කොහෙද බැර කරන්නේ? කල්බදු වගකීම් ගිණුම බැර කරනවා. කල්බදු වගකීම් ගිණුම බැර කරනවා. කො අපේ කල්බදු වගකීම් ගිණුම මෙන්න බලන්න. කල්බදු වගකීම් ගිණුම බැර කරනවා භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම කියලා අර ආපු වගේ කීයද ආපු වගේ මෙන්න මේ වගේ කීයද 253520යි. හරි 253520ක් භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කරලා කල්බදු වගකීම් ගිණුම බැර කළා. අපි යලිත් බලමු ඊටම පැහැදිලිව හරිද අපි කරපු වැඩේ කියලා. හරි මේ භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කරලා තියෙනවා කල්බදු වගකීම් කියලා. එන්න කල්බදු වගකීම් ගිණුමට මෙන්න අපි කල්බදු වගකීම් ගිණුමට ආවා. ඒක බැර කළා භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම කියලා 253520. මම හිතන්නේ කතාව අතිශයින් පැහැදිලි. ඊට පස්සේ ගිණුම් තැබීමේ දෙවැනි පියවර. මොකද්ද? මූලික ගෙවීම සහ වෙනත් ඍජු පිරිවැය. මොකද්ද කරන්න කියන්නේ? භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කරලා
මුදල් පාලන ගිණුම බැර කරන්නට කියනවා. මොනවද? මූලික ගෙවීම සහ වෙනත් ඍජු පිරිවැය. දැන් අපේ ගානේ මූලික ගෙවීමක් තිබ්බා. මූලික ගෙවීමක් තිබ්බා. වෙනත් ඍජු පිරිවැයක් තිබ්බා. එහෙනම් අපි ඒවා මොකද කරන්නේ? භාවිතයිති ඇතිවත්කම් ගිණුම හර කරනවා. ඔයාට මතකද අපේ ගානේ මූලික ගෙවීම? අපි ගිහින් බලමු කීයද මූලික ගෙවීම? මේ බලන්න මූලික ගෙවීම ලක්ෂ 2යි. වෙනත් ඍජු පිරිවැය කීයද? 10යි. මතක් තියාගන්න ඕනේ. ලක්ෂ 2යි 10යි. ඔය ලක්ෂ 2 සහ 10 මූලික ගෙවීම සහ වෙනත් ඍජු පිරිවැය මොකද්ද කරන්න කියන්නේ? භාවිතයිති ඇතිවත්කම් ගිණුම හර කරලා මුදල් පාලන බැර කරන්න කියලා. එහෙනම් අපි යලිත් එනවා භාවිතයිතිය සහිත වත්කම් ගිණුම හොයාගන්න. භාවිතයිතිය සහිත වත්කම් ගිණුම අපි හර කරනවා මුදල් පාලන කියලා ලියලා ලක්ෂ 2යි. ඊගාවට ඍජු පිරිවැයත් අපි භාවිතයිතිය සහිත වත්කම් ගිණුම හර කරනවා 10යි මුදල් කියලා ලියලා. හරි. අපි ඒවා එකම ක්‍රමයකට ගන්නට උත්සාහ කරමු. right. එහෙනම් ඔන්න දෙවනි තිත්ත සටහනත් අපිට මතකයි. දෙවන තිත්ත සටහනත් අපිට ඉතාම හොඳින් මතකේ තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි තිත්ත සටහන වෙන්නේ මොකක්ද කියලා. අපි ආයෙත් යන් ගානට නෙමෙයි ගිරුම් තියෙන තැනට. තුන්වෙනි තිත්ත සටහන තමයි වාරික ගෙවන එක. දැන් අපිට මතකයි පළවෙනි තිත්ත සටහන කල්බදු වගකීම සටහන් කළා. කොහොමද කළේ? භාවිතයිති ඇතිවත්කම් ගිරුම හර කළා, කල්බදු වගකීම් බැර කළා. ඊගාවට මූලික ගෙවීම් සහ ඍජු වියදම් කොහොමද කළේ? භාවිතයිතිය සහිත වත්කම් ගිරුම හර කළා, මුදල් බැර කළා. මේ දෙක මතකයි. තුන්වෙනි අවස්ථාව වාරික ගෙවන එක. දැන් අපි කල්බදු වාරික ගෙවනවානේ. කල්බදු වාරික ගෙවපුවාම මේ බලන්න හොඳින් බලන්න කල්බදු වාරිකයේ ගෙවපුවාම හර වෙන්නේ කල්බදු වගකීම් ගිණුම. හරිනේ. ඉතින් එහෙම වෙන්න ඕන. වගකීමනේ නිදහස් වෙන්නේ නේද? කල්බදු වගකීම් ගිණුම හර වෙලා මුදල් පාලන ගිණුම බැර වෙනවා. right. අපි හොයාගෙන යන් කල්බදු වගකීම් ගිණුම. මේ තියෙන කල්බදු වගකීම් ගිණුම. අපි කල්බදු වගකීම් ගිණුම හර කරලා මුදල් පාලන ගිණුම බැර කරනවා. මොකක්ද ඒ කරන්නේ? ගෙවන වාරිකය. දැන් ගෙවන වාරිකය කීයද? ගෙවන වාරිකය වට මතක නැද්ද? මේ ගානි කිව්වේ ගෙවන වාරිකය. මට නම් මතකයි. මේ පුතාලට මතක නැත්නම් අපි ගිහින් බලනවා ගෙවන වාරිකය කීයද? වාරිකයක වටිනාකම මෙති කීයද? 80යි. එහෙනම් ගෙවන වාරිකය 80යි. එහෙනම් 80ක් කල්බදු වගකීම් ගිණුම අපි හර කරනවා. ඔන්න හර කළා මොනවා කියලාද? මුදල් පාලන කියලා. නේද? මුදල් යනවනේ. එහෙනම් මුදල් බැර වුණා. කල්බදු වගකීම් ගිණුම හර වුණා 80ක්. අතිශයින් පැහැදිලි කතාව. right. ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් කියලා බලමු ආයෙ වතාවක් අපේ නෝට් එකට ගිහිල්ලා. හරි. ඔන්න අපි දැන් දිත්ත සටහන් 3ක් පාස් කළානේ නේද? 3ක් පාස් කළා. හතරවෙනි දිත්ත සටහන සුන්දර දිත්ත සටහන කල්බදු පොලිය. කල්බදු පොලිය සම්බන්ධයෙන් දිත්ත සටහන. මොකද්ද කරන්නේ? කල්බදු පොලිය ගිණුම හර කරනවා. කල්බදු වගකීම් ගිණුම බැර කරනවා. ඇත්තටම කල්බදු පොලිය කියන්නේ අපේ වගකීමක් නේ එක පැත්තකින්, අනිත් පැත්තෙන් වියදමක්. වියදමක් නිසා කල්බදු පොලිය ගිණුම හර කරනවා. ගෙවිය යුතු නිසා කල්බදු වගකීම් ගිණුම බැර කරනවා. හරි. දැන් අපේ ගානේ කල්බදු පොලිය කීයද? කල්බදු පොලිය කීයද? අපි බලමුද ගිහිල්ලා පළවෙනි වර්ෂයේ කල්බදු පොලිය අපිට දීලා තිබ්බද කියලා. අපේ ගාන තිබ්බ තැනට අපි යලිත් පසුබැස්සොත් කල්බදු පොලිය. ඔව්. මේගොල්ලෝ කියනවා කල්බද්දේ ගම්ම්‍ය පොලිය අනුපාතිකය 10%යි කියලා. එතකොට ගම්ම්‍ය පොලිය අනුපාතිකය 10% නම් දැන් අපිට සිද්ධ වෙනවා කල්බදු පොලිය හොයාගන්න. අපිට සිද්ධ වෙනවා කල්බදු පොලිය හොයාගන්න. අපි හොයාගමුකෝ බලන්න දැන් කල්බදු පොලිය කීයද කියලා නේද? අපි කල්බදු පොලිය කීයද කියලා හොයාගමු. හරි. දැන් අපි කල්බදු පොලිය හොයාගන්න ඕනනේ. දැන් කල්බදු පොලිය කොහොමද හොයාගන්නේ? දැන් ඔයාගේ ගානේ භාවිතයිතිය සහිත කල්බදු වගකීම දීලා තියෙනවා කීයද? 2,53,520යි කියලා. ඒකම කල්බදු පොලිය 10%යි කියලා දීලා තිබ්බා. එහෙනම් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකම් කල්බදු වගකීම තියෙන්නේ 2,53,520නේ. අන්තිම දවසේනේ අවුරුද්දේ වාරිකයේ පුතේ ගෙවන්නේ. එහෙනම් මෙන්න මේ 2,53,520ට 10%ක් තමයි කල්බදු පොලිය කියන්නේ. හරි. ඔන්න මම මෙතනම ගන්න එකලොත් මේ 2,53,520 වැඩි කරනවා 10න් බෙදනවා 100ෙන්. ඒ කියන්නේ 25,352යි අපේ කල්බදු පොලියනේ. 25,352යි. හරි. ඒතර කල්බදු පොලියට දීපු දිත්ත සටහන මොකක්ද? අපිට යලිත් මතකයට ගත්තොත් කල්බදු පොලියට දෙන දිත්ත සටහන මේ බලන්න. මෙන්න කල්බදු පොලිය ගිණුම හර කල්බදු වගකීම් ගිණුම බැර. එහෙනම් කල්බදු පොලිය උනේ කීයද? අපි මෙන්න මෙතන ගණනය කළා 25,352යි.
කොහොමද හෙව්වේ කල්බදු වගකීමෙන් 10%යි. ආරම්භක කල්බදු වගකීම 2,53,520යි. ඒක අවුරුද්ද පුරාම තියෙනවා. ඒකෙන් 10%ක්. ඒ කියන්නේ 25,352යි. හරි. එහෙනම් 25,352ක් දැන් කල්බදු පොලී ගිණුම හර වෙනවා. හර වෙලා කල්බදු වගකීම් ගිණුම බැර වෙනවා 25,352ක්. මම හිතන්නේ දැන් ඔයාලට අතිශයින් පැහැදිලි කල්බදු පොලිය ගිණුම්ගත කරන හැටි නේද? කල්බදු පොලිය ගිණුම හර වුණා. මෙන්න කල්බදු පොලිය ගිණුම හර වුණා 25,352. කල්බදු වගකීම් ගිණුම බැර වුණා. ඒ දක්වා ප්‍රමාණය දැන් අපි ලස්සනට හදලා තියෙනවා. හරිද? ඊට පස්සේ ගිණුම් තැබීම ගැන මොනවද කියන්නේ? ඊට පස්සේ මේගොල්ලෝ කියනවා කල්බදු වගකීම් ගිණුමේ ශේෂය ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්න. මොන ගිණුමේ ශේෂයද? කල්බදු වගකීම් ගිණුමේ ශේෂය. එහෙනම් දැන් අපි යන් කල්බදු වගකීම් ගිණුම හොයාගෙන මේ බලන්න මෙන්න තියෙනවා කල්බදු වගකීම් ගිණුම. දැන් අපිට කල්බදු වගකීම් ගිණුම ශේෂ කරන්න වෙනවා. ගිණුමක් ශේෂ කරන හැටි ඔයාලා දන්නවනේ. නේද? වැඩි පැත්ත එකතුවනේ ගන්න. නම් වැඩි පැත්ත බර පැත්තනේ. බර පැත්ත වෙන්නේ 2,53,520යි 25,352යි. ඔන්න අපිට එනවා වැඩි පැත්ත එකතුව. මම හිතන්නේ 2,78,872යි තමයි වැඩි පැත්තේ එකතුව වෙන්නේ. හරි. 2,78,872යි. අපි ඒ එකතුවනේ දෙපැත්තෙම දාන්නේ නේද? ඒ එකතුව දෙපැත්තෙම දානවා. 2,78,872යි කියලා එන ඒ එකතුව අපි දෙපැත්තෙම දානවා. හරි. ඊට පස්සේ ගිණුමක් තුලනය කරන හැටි ඔයාලා දන්නවනේ. 2,78,872කින් අඩු කරනවා මෙන්න මේ කියන හර පැත්තේ දැන්ටම තියෙන 80000. බලමු එතකොට කීයද එන්නේ කියලා. එතකොට එනවා 1,98,872. 1,98,872ක් එනවා. ඒක තමයි පාගේ ශේෂය වෙන්නේ. ඒ ප්‍රමාණයම තමයි අනිත් පැත්තට ඊගේ ශේෂය වෙන්නේ. 1,98,872යි. ඕක තමයි ඊගේ ශේෂය වෙන්නේ. ඔන්න අපි ගිණුම් වර්ෂයේ අවසානයේදී දැන් අපේ කල්බදු වගකීම හොයාගත්තා. දැන් මොකද්ද අපිට දීපු උපදේශය? මෙන්න මේ විදියට හොයාගත්තු කල්බදු වගකීම නේද? කීයද කල්බදු වගකීම? 1,98,872යි. මේ විදියට හොයාගත්තු කල්බදු වගකීම කෑලි දෙකකට කඩන්න කිව්වා. එකක් තමයි ජංගම, අනිත් එක තමයි ජංගම නොවන. එහෙම නේද කියන්නේ? අපි ආයෙත් ගිහිල්ලා බලමු එහෙමද කියන්නේ කියලා. ඔව්. මේ බලන්න එහෙමද කියන්නේ කියලා. ඇත්තනේ. කල්බදු වගකීම් ගිණුමේ ශේෂය. අර අපි හොයාගත්තු එක. ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්න. හරි. දැන් මොකද්ද ජංගම කියන්නේ? ජංගම කොටස යනු ඉදිරි වසරේ වාරිකයේ වටිනාකමින්. අපි දන්නවා හැම අවුරුද්දකම වාරිකයේ කීයද? 80000. ඉදිරි වසරේ වාරිකයේ වටිනාකමින් ඒ තුල ඇතුළත් පොලිය ඉවත් කළ පසු වගේයි. ඊගා වර්ෂයේ වාරිකයෙන් ඒ වාරිකයේ ඇතුළේ තියෙන පොලිය අයින් කරන්න කියලායි කියන්නේ. හරි අපි කරමු. දැන් අපිට පැහැදිලි පුතේ ඊගා වර්ෂයේ වාරිකයේ කීයද? හැම වාරිකයක්ම අපේ ගානේ ආවේ කීයද? හැම වාරිකයක්ම ආවේ 80000යි. එහෙනම් අපිට පැහැදිලි ඊගා වාරිකයත් 80000 බව. හැබැයි ඊගා වාරිකයෙන් අඩු කරන්න කියනවා ඊගා වාරිකයේ තුල අන්තර්ගත පොලිය. දැන් ඊගා වාරිකයේ තුල අන්තර්ගත පොලිය කොහොමද හොයන්නේ? අපි දන්නවනේ පොලිය 110යි කියලා. එහෙනම් ඊගාවට වගකීම කීයද? 1,98,872යි. ඕක 10න් වැඩි කරලා 100න් බෙදන්න. 110යි. පොලිය කීයද? 19,887යි සත 20යි. අපි ගණනය කිරීම පහසු වෙන්න අපි සත අමතක කරමු. එතකොට 19,887යි ඊගා වාරිකයේ තුල තියෙන පොලිය. එහෙනම් ජංගම කොටස අපි හොයා ගන්නවා. කොහොමද ජංගම කොටස හොයාගන්නේ? ඊගා වාරිකයේ. ඒ කියන්නේ 80000න් අඩු කරනවා පොලිය. කීයද පොලිය? 19,887යි. 80000න් අඩු කරනවා 19,887. පැහැදිලිනේ පුතාලට නේ? හරි. ඒක ඔයාලට බලා ගන්නටත් අවශ්‍යයි කියලා හිතෙනවා නම් මම මෙහෙමම තියන්නම්කෝ. 80000න් 19,887ක් අඩු කරනවා. එතකොට එන උත්තරේ කීයද? 80000න් නේද? 19,887ක් අඩු කළා. උත්තරේ 60,113යි. උත්තරේ 60,113යි. එහෙනම් කල්බද්දේ තියෙන ජංගම කොටස කීයද? 60,113යි. ඔන්න අපේ ජංගම කොටස. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අපි ජංගම නොවන කොටස හොයා ගන්නවා. ජංගම නොවන කොටස. ඒක නම් ඉතින් හරි ලේසි. කොහොමද ඒක හරි ලේසි කියන්නේ? මේ බලන්න. සමස්ත වගකීම 1,98,872යි. එහෙනම් සමස්ත වගකීම කීයද? 1,98,872යි.
එකී වගකීම තුල අන්තර්ගත ජංගම කොටස කීයද? 60113යි. 60113. එහෙනම් සමස්ත වගකීමෙන් ජංගම කෑල්ල අයින් කරපුවාම ඔයාට එනවා ජංගම නොවන කොටස කීයද කියලා. බලමු අපි හොයලා එනවද කියලා. ඔව් කීයද? 1,38,579යි. ඔන්න අපි ඒක ඕන පොඩ්ඩක් පාටක් ගාමු. ජංගම නොවන කොටස 138,579යි. ජංගම කොටස අපිට ආවා 60,113යි කියලා. හරි. එහෙනම් ඔන්න දැන් ගිණුම් තැබීමත් කළා. කල්බදුවක්කින් ගිණුම තුලනය කළානේ. කෙනෙක් අහන්න පුළුවන් කල්බදු පොලී ගිණුම තුලනය කරන්නේ කොහොමද කියලා. හරි රේසි කල්බදු පොලී කියන්නේ ඉතින් වියදම් කාණ්ඩයේ ගිණුමක් නිසා අපේ කල්බදු පොලී ගිණුමේ එන ශේෂය නේද? අපි කල්බදු පොලී ගිණුම පෙර පරිදිම අර විදිහට එක්කහු කරනවා. එතකොට එනවා 25352ක්. ඒ 25352 අපි මාරු කරනවා කොහාටද අපි මාරු කරන්නේ? අපි ඒක මාරු කරනවා ලාභ ගිණුමට. ලාභ ගිණුමේ ඒ කියන්නේ වර්තමාන භාවිතයේදී අපි කියන්නේ ආදායම් ප්‍රකාශනේ සමගන් ගිණුම් කරන නම් ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනේ අන්න ඒකේ මූල්‍ය වියදම් යටතේ අපි පෙන්නනවා කල්බදු පොලිය කියලා 25352ක්. ඊට පස්සේ කල්බදු වත්කම් ගිණුම එහෙම නැත්නම් භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමනේ මේ ගිණුමත් අපි තුලනය කරන්න දෙපේ. එහෙනම් අපි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමත් තුලනය කරනවා. ඒක තුලනය කරද්දී හර පැත්තේ ඉලක්කම් තියෙන ඒ ටික එක්කහු කරනවා. එතකොට එනවා අපිට මම හිතන්නේ 4,63,520ක් ඒවි. ඔයගොල්ලොත් එක්කව කරලා බලන්න. ඒන එකතු අපි දෙපැත්තෙම දානවා 463,520යි. ඒකම තමයි අපි සලකන්නේ පහළට ගෙන ගිය ශේෂය කියලා. මොකද බරපැත්තේ කිසිදු අගයක් නැති නිසා ඒ අගේම අපි සලකනවා ඊගේ ශේෂයේ විදිහටත් කීයක්ද? ඔය ආපු 4,63,520 කියන අගය. හරි. ඔන්න එහෙනම් අපිට ඇහුවේ ලෙජර් ගිණුම් ටික. ඔන්න අපි ලෙජර් ගිණුම් ටික හැදුවා. භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම අපි ගාව ලස්සනට තියෙනවා. ඒකම කල්බදු පොලී ගිණුම ලස්සනට අපි හැදුවා. කල්බදු වගකීම් ගිණුමත් හැදුවා. අපි යලිත් යන් ගානට. දැන් ගානේ ඊගාවට මොනවද කියන්නේ කියලා බලන්න. හරි. එතකොට ඔන්න ගානේ පස්වෙනි කොටසත් කළා ඈ කල්බදු වග ගාන කියන්නේ මේ ගිණුම් තැබීමේ කල්බදු වගකීම් ගිණුමේ ශේෂය ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්න කියපු කාරණේ අපි ඒකත් කරා. ඊගාවට වත්කම ශ්‍රය කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. අපි ඒකත් කරලා යමුකෝ. දැන් ගිණුම් තියද්දී ශ්‍රයත් අවශ්‍යයි. මෙතනදී ඊටම වැදගත් දෙයක් තියෙනවා. මේ වත්කමේ අයිතිය බදු ගැනුම්කරුට හිමිවන්නේ නම් ඒ කියන්නේ පුතේ කල්බදු කාලය ඉවර වුණාට පස්සේ මේ කල්බදු ක්‍රමයට ගත්තු යන්ත්‍රයේ අගය අපිට හම්බ වෙනවා නම් ඵලදායී ජීව කාලය පුරා ෂෙයා කළ යුතුයි. වත්කම අපිට හම්බ වෙනවා නම් අපි ෂෙයා කරන්නේ ඵලදායී ජීව කාලේ. අයිතිය හම්බෙන්නේ නැත්නම් මේ අයිතිය හිමි නොවන්නේ නම් ඵලදායී ජීව කාලය සහ කල්බදු කාලය යන දෙකෙන් වඩා අඩු කාලය තුල ෂෙයා කළ යුතුයි. අයිතිය අපිට හම්බෙනවා නම් ෂෙයා කරන්නේ ඵලදායී ජීව කාලයට. අයිතිය අපිට හම්බෙන්නේ නැත්නම් ෂෙයා කරන්නේ ඵලදායී ජීව කාලයයි කල්බදු කාලයයි කියන දෙකෙන් වඩා අඩු වගේට. දැන් අපි ගිහින් බලන්න ඕනේ අපේ ගානේ අයිතිය අපිට ලැබුණද නැද්ද කියලා. ආපහු යන්කෝ ගානට. කෝ ගාන මෙන්න බලන්න ගාන කියනවා. ගානේ මොකුත් කියන්නේ නැද්ද? කියන මේ කියන්නේ කල්බදු කාලයේ අවසානයේ වත්කම ගැනුම්කරුට මාරු වේ. අයිතිය මොකද වෙන්නේ? කල්බදු කාලය ඉවරනාට පස්සේ වත්කමේ අයිතිය කල්බදු ගැනුම්කාරය වෙච්ච අපිට හම්බ වෙනවා කියලායි කියන්නේ. මේ ගැනුම්කරුට මාරු වේ. එහෙනම් දැන් අපි ෂෙයා කරන්න ඕන මොන කාලෙටද? ඵලදායී ජීව කාලයටයි ෂෙයා කරන්න ඕන. අපි බලමුකෝ පුතේ අපිට ෂෙයා වීම කිරීමේ හැකියාව තියෙනවද කියලා. අපි ගිහින් බලමු. මේ බලන්න. ඕගොල්ලෝ දන්නවා වත්කමක ෂෙයා ගණනය කරන හැටි නේද? වත්කමක ෂෙයා ගණනය කරන හැටි. right. අපි කොහොමද වත්කමක ෂෙයා ගණනය කරන්නේ? මම හිතන්නේ මගේ තිරේ පුංචි අඩුවක් තියෙනවා. අපි ඒක ශනිකව නිවැරදි කරගමු. හරි. වත්කමක ෂෙයා ගණනය කරන සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා. කොහොමද කරන්නේ? පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන්නගේ බෙදනවා ඵලදායී ජීව කාලය. දැන් අපේ වත්කමේ පිරිවැය කීයද? අපේ වත්කම් ගිණුමේ පිරිවැය කීයද? මේ බලමු. අපි කල්බදු වත්කම් ගිණුමට ගිහිල්ලා බලමු අපේ වත්කමේ පිරිවැය කීයද කියලා. මෙන්න තියෙනවා. මේ තියෙන කල්බදු වත්කම් ගිණුම භාවිත අයිතිය සහිත වත්කම 4,63,520යි නේද? 4,63,520යි. එහෙනම් අපි වත්කමේ අගය ලියමු 463,520යි. හරි. ඍණ
නේද? මේකෙන් අපි අඩු කරනවා. සමානයි නෙමෙයි ඍණනේ. ඍණ මොකද්ද? ඍණ සුන්බුන්නගේ. හරි. බලමු මේ 4,63,520න් දැන් අපි අඩු කරන්න ඕනේ සුන්බුන්නගේ. කීයද පුතේ අපේ ගානේ සුන්බුන්නගේ? ඒක නම් මට ගානට ගිහිල්ලා යලිත් හොයා ගන්න වෙනවා. මේ බලන්න යන්ත්‍රයේ සුන්බුන්නගේ 60,000ක් වන ලෙස 60,000යි. ඒකත් අපි මතක් තියාගෙන යන්න 60,000යි. ඒකම ඵලදායි ජීව කාලය කීයද කියන එකත් මතක් තියාගමු මේ වසර 5යි. 60,000යි 5යි ඔන්න මතක් තියන්න 60,000යි 5යි. හරි. සුන්බුන්නගේ 60,000යි. අපි දාමු සුන්බුන්නගේ 60,000යි. 60යි 1යි 2යි 3යි. හරි. බෙදනවා ඵලදායි ජීව කාලය. කීයද ඵලදායි ජීව කාලය අවුරුදු 5යි. ඵලදායි ජීව කාලය අවුරුදු 5යි. ඔන්න සූත්‍රය නේද? මේ 60,000 ඉතින් චුට්ටක් මේ පැත්තට ලං වෙලා ලිව්වා නම් ඉතින් හොඳයි. හරි. ලියුණානේ. හරි. කොමාරි කමක් නැහැ. අපි උත්තරයක් හොයාගමු. මොකද මේ පරිගණක තිරයක හදන නිසා අර බෝඩ් එකක ලියනවා වගේම බොහොම ලං කරලා ඈත් කරලා ලියන්න අපිට අමාරුයි. නමුත් අපි උත්සාහ කරනවා මේ තියෙන සීමිත සම්පත් වලින් ඕගොල්ලන්ට උපරිම දැනුමක් ලබා දෙන්න. එහෙනම් පිරිවැය 463යි 520යි. ඒකෙන් සුන්බුන්නගේ 60,000 අඩු කරනවා. 60,000 අඩු කරලා අපි මොකද කරන්නේ? ඵලදායි ජීව කාලයෙන් බෙදනවා. කීයද පුතේ ඵලදායි ජීව කාලය අවුරුදු 5යි. ඔන්න එතකොට වත්කමේ ෂය වීම එනවා 80,704යි. කීයද අපේ වත්කමේ ෂය වීම? 80,704යි. අපිට වත්කමේ ෂය අවශ්‍ය වෙලා තිබ්බනේ. ඔන්න අපි ෂය හොයාගත්තා 80,704යි. හරි. බලමු ඊගාවට මොනවද අපේ ගානේ අහන්නේ කියලා. ෂයත් අපිට තියෙනවා. අපෙන් අහන්නේ භාවිත අයිතිය සහිත වත්කම් සටහන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා සමාගම් ගිණුම් කරන්නේදී භාවිත අයිතිය සහිත වත්කම් වලට සටහනක් දෙන්නට ඕන. ඒ සටහන හදන්න කියලයි මේ කියන්නේ. අපි ඒකටත් අවධානය දෙමු. අපිට මතකයි ෂය වීම 80,704යි. හරි. පුතේ භාවිත අයිතිය සහිත වත්කම් සටහන මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. මුලින්ම අපි පිරිවැය පෙන්වන්න ඕනේ. දැන් අපේ ගානේ 19/4යි කිසිදු භාවිත අයිතිය සහිත වත්කමක් තිබ්බේ නැහැ. එහෙනම් ශේෂය බිඳුවයි. එකතු කිරීම තියෙනවා. අපි මේ අවුරුද්ද ඇතුලේ ගත්තේ ආරම්භක දවසේ තමයි ගත්තේ. නමුත් පෙර වර්ෂයෙන් එන එකක් නැහැනේ. ඒතකොට අපි හඳුනා ගැනීමේදී පිරිවැය කියලා කියන්නේ අපි අර වත්කම හඳුනාගත්තු පිරිවැය. ඒ කියන්නේ අපේ වත්කම් ගිණුමේ ශේෂය. අපි ගිහින් බලමු කීයද අපේ වත්කම් ගිණුමේ ශේෂය කියලා. මේ බලන්න 4,63,520යි. එහෙනම් අපි හඳුනා ගැනීමේදී පිරිවැය කියන තැන දානවා 4,63,520යි. ඊට පස්සේ කිසිදු අලුත් වැඩියා කිරීමක්. මෙතනදී මේ අලුත් වැඩියා කිරීම කියන එකෙන් අහන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ අලුත් වැඩියාව. ඒ කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින විදිහට යම් ප්‍රාග්ධන ස්වරූපයේ අලුත් වැඩියාවක් කළොත්. සාමාන්‍ය LKS 16 කියනවා වගේම ප්‍රාග්ධන ස්වරූපයේ අලුත් වැඩියාව විතර කිසිවක් කලේ නෑ. එහෙනම් 2023 3.31ට භාවිත අයිති ඇති වත්කම් වල ශේෂය 4,63,520යි. ඒකෙන් ආරම්භක ෂය නෑනේ අලුත් එක. කාලච්ඡේදේශය අපි දාන්න වෙනවා. කාලච්ඡේදේශය පුතේ අපි කලින් හොයාගත්තා. කීයද 80,704යි. මේ තියෙන කාලච්ඡේදේශය. එහෙනම් අපි කාලච්ඡේදේශය දාමු 80,704යි. ඒ අනුව 2023 3.31ට තියෙන සමස්ත සමුච්චිත ෂය වීම 80,704යි. ඊට පස්සේ අපෙන් අහනවා ධාරණගය කීයද අන්තිම දවසට කියලා. ඔයගොල්ලෝ දන්නවා ධාරණගය හොයාගන්නේ කොහොමද? පිරිවැයෙන් අපි අඩු කරනවා සමුච්චිත ෂය. පිරිවැය තියෙනවා 4,63,520ක්. සමුච්චිත ෂය වීම 80,704යි. ඒක අඩු කරපුවම අපිට එනවා ධාරණගය උන්න 3,82,816යි. ඔන්න ඔය සටහන තමයි භාවිත අයිතිය සහිත වත්කම් සඳහා සමාගම් ගානකදී අහන්නේ. සමාගම් ගානක අහන සටහන තමයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු ඊගාවට ගානේ මොනවද අහන්නේ කියලා. ඔන්න අපි දැන් මේකත් කළා. ඊගාවට අපෙන් අහනවා මූල්‍ය ප්‍රකාශනවල උද්ෘත. මූල්‍ය ප්‍රකාශන ඇතුළට අපි මේක කොහොමද ගෙනියන්නේ? අවසාන අවස්ථාව. හරි. පුතේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මූල්‍ය ප්‍රකාශන කියලා අපි අඳින්නේ එකක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නේද? ඒත් එක්කම අපි අඳිනවනේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා හේකුත්. රයිට්. අපි මුලින් මෙතෙන්ට යමු. ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.
මට පොඩි මොහොතක් දෙන්නකෝ ඒ ටික වාට දර්ශනය වන ආකාරයට මම හදාගන්න ඉපේ. right. ඔන්න අපේ තියෙනවා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මෙන්න මේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් යටතේ අපිට සිද්ධ වෙනවා කල්බදු පොලිය දාන්න. කල්බදු පොලිය. ඇත්තටම දැන් ඔයගොල්ලන්ට මතක නම් කල්බදු පොලිය කීයද කියලා. මේ බලන්න අපේ කල්බදු පොලිය ගිණුමේ තියෙනවා 25352යි නේ. එහෙනම් අපි කල්බදු පොලිය දාමු 25352යි. ඇත්තටම මෙතන තව චූටි අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි ෂය වීම. අපිට මේ භාවිත අයිතිය සහිත වත්කමේ ෂය වීමත් මෙතන පෙන්වන්නට පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. අපි බලමු අපිට ෂය වීම පෙන්වන්න පුළුවන්ද කියලා. ෂය. right. ෂය කීයද තිබ්බේ? අපි ආයෙ වතාවක් ෂය කැල්කියුලේට් කරපු තැනට ගියොත් මේ බලන්න 80704ක ෂය වීමක් තියෙනවා නේද? now අපි 80704 ෂය වීමක් පෙන්නනවා. හැබැයි ඉතින් ෂය නම් පෙන්වන්න ඕනේ මූල්‍ය වියදම් යටතේ නෙමෙයි නේද? ෂය පෙන්වන්නේ මොන වියදමක් කියලාද? පරිපාලන වියදමක් කියලානේ. හරි. අපි ෂය වීම පරිපාලන වියදම් යටතේ තමයි පෙන්වන්නට ඕනේ. අපි බලමු පරිපාලන වියදම් යටතට අපිට ගැනීමේ හැකියාව තියෙනවද කියලා. නේද? පරිපාලන. right. අපි පරිපාලන වියදම් යටතේ පෙන්නනවා ෂය. මොකද මේක යන්ත්‍රයක් නිසා පරිපාලන වියදමත් අපි පරිපාලන වියදම් යටතේ දාමු ෂය වීම කීයද 80704යි. හරි. එහෙනම් ඔන්න ඔය දේවල් ටික තමයි ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට යන දේවල් තියෙන්නේ. ඊගවට අපිට එන්න වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට නේද? අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් වාට දර්ශනය වන ආකාරයකට සකස් කරගත්තොත් right. දැන් අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පැහැදිලි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ භාවිත අයිතිය සහිත වත්කම් කියන සටහන අපිට පෙන්වන්නට වෙනවා නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඇතුලේ භාවිත අයිතිය සහිත වත්කම් දීපල පිළියෙත උපකරණ සටහනට පස්සේ තමයි අපි භාවිත අයිතිය සහිත වත්කම් පෙන්වන්නේ. දැන් ඔයාලට මතකයි අපේ සටහනේ තිබ්බ භාවිත අයිතිය සහිත වත්කම් 3,82,816 නේද? එහෙනම් අපි පෙන්නනවා 3,82,816. පැහැදිලි නේද පුතේ? 3,82,816ක් අපි පෙන්නනවා භාවිත අයිතිය සහිත වත්කම විදිහට. right. ඊට පස්සේ අපිට පෙන්වන්නට වෙනවා කල්බදු වගකීම්. කල්බදු වගකීම්. හැබැයි කල්බදු වගකීම පෙන්වද්දී කල්බදු වගකීමේ ජංගම නොවන කොටස දාන්න වෙනවා ජංගම නොවන වගකීම් වලදී. දැන් අපි ගිහින් බලමු අපේ ලෙජර් ගිණුම් වල කල්බදු වගකීම් ගිණුමේ ජංගම නොවන කොටස කීයද ආර කියලා මේ බලන්න. ජංගම නොවන කොටස කීයද? 1,38,759යි. එහෙනම් අපි ඒක පෙන්නනවා 1,38,759යි. ජංගම නොවන කොටස කීයද? 1,38,759යි. 138,759යි. right. ඒකම ජංගම කොටස. ජංගම කොටසත් අපි හොයාගෙන යමු. ජංගම කොටස. කීයද ජංගම කොටස තියෙන්නේ 60,113යි. ජංගම කොටස තියෙනවා 60,113යි ජංගම කොටස. ඔන්න අපි ජංගම කොටස පෙන්නනවා 60,113යි. එහෙමනම් ඔන්න අපි ගිණුම් තැබීමක් කළා. හරි. එහෙමනම් මම විශ්වාස කරනවා SLFRS 16. එහෙම නැත්නම් කල්බදු ප්‍රමිතිය යටතේ කල්බදු ප්‍රමිතිය යටතේ සමාගම් ගිණුම් කරන්නට අදාළව ගානක් හදා ගන්නට ඒකම පළවෙනි කොටස ගානක් හදා ගන්නට දැන් අපේ වීඩියෝ බලපු දුවල පුතාලට හැකියාව ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම මම මේ ගාන ගත්තු තැන සහ මගේ නිබන්ධනයේ PDF කොපියක් කාට හරි අවශ්‍ය නම් 077යි 33යි 87යි 785 කියන මගේ ජංගම දුරකථන අංකයට WhatsApp message එකක් එවන්න. දැනුම තියෙන්න බෙදා ගන්න. බුද්ධ දේශනාව සප්පදානං ධම්මදානං චිනාති සියලු දානට වඩා ධර්ම දානය උතුම්. ඒක නිසා WhatsApp පණිවිඩයක් මගේ පෙර සඳහන් කරපු ජංගම දුරකථන අංකයට එවන ඕනෑම දුවෙකුට පුතෙකුට මගේ නිබන්ධනයේ PDF එකකුත් මම ලබා දෙන්නට සූදානම්. ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් මට කතා කරන්න මම උත්තර දෙන්නත් සූදානම් පරිලත් කරකාධිකාරීවරයෙක් ලෙසින්. ඒත් එක්කම ඇත්තටම අපි මේ නොමිලේ කරන ව්‍යායාමයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඕගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත. ඒක නිසා මේ කියපු දේවල් වලට තේරුණාද, ඔයාලට යමක් ගන්න පුළුවන් වුණාද කියන කාරණේ සම්බන්ධව ප්‍රතිචාරයක් අපේ මේ වීඩියෝවට දානවා නම් අපි ඒක ඉතාමත්ම අගය කොට සලකනවා. එහෙමනම් ගිහින් එන්නට අවසරයි. ආයිබෝවන්.